ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරටින් මෙතෙක් වාර්තා වූ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ඊයේ දිනෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි. රුසියානු ස්පුට්නික් 5 එන්නත අද සිට ජනතාවට. ඉන්දියාවේ ගුවන් මගීන්ට ශ්‍රී ලංකාව තහනම්. දැනට ලොව කොරෝනා රෝගීන්ගෙන් 46%ක් ඉන්දියාවෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. කොවිඩ් හමුවේ කඩාවැටුණු ශ්‍රී ලංකාව ගොඩගන්න සජිත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඉල්ලයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාපතිත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට. නීතිපති දප්පුලිද ලිවේරා කැනඩාවේ මහ කොමසාරිස් දුහුරයට පත් කරයි. පත් කිරීම ගැන සතුටුයි. ඒත් පත්වීම බාර ගන්න බෑ. නීතිපති කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ස්පුට්නික් 5 එන්නත මෙරට ජනතාවට එන්නත් කිරීම අද ආරම්භ කෙරුණා. මේ අතර දිනක් තුළ මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සහ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. අකණ්ඩව තෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 1900 සීමාව ඉක්මවා ගොස් ඊයේ දිනත් මෙරටින් ආසාදිතින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින පමණක් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1939ක් වන අතර එය මෙරටින් මෙතෙක් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවයි. ඉන් රෝගීන් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි ආසාදිතින් 1897 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 498ක් ලෙසයි. ඉන් කොළඹ නගර සභා සීමා බලන ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 34 දෙනෙක් හා කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 28කින් කොවිඩ් රෝගීන් 464 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 387ක්, කළුතරින් 377ක්, ගාල්ලින් 46ක්, මාතරින් 50ක්, හම්බන්තොටින් 36 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කෑගල්ලෙන් ඊයේ දින වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 24ක් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 44ක්. බදුල්ල දිස්ත්‍රික්කයෙන් හා මොනරාගල දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් රෝගියෙකු බැගින් වාර්තා වී තිබෙනවා. මාතලින් 83ක්, මහනුවරින් 58ක්, නුවරඑළියෙන් 24ක්, අම්පාරෙන් 17ක්, මඩකලපුවෙන් 11ක් හා ත්‍රිකුණාමලයෙන් 13ක්ද වාර්තා වී තිබෙනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 78ක්, අනුරාධපුරෙන් 38ක්, පුත්තලමින් 11ක් හා කුරුණෑගලින් 41ක්ද වාර්තා වී ඇති අතර වවුනියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 14ක්. මුලතිව් දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු හා කිලිනොච්චින් කොවිඩ් රෝගීන් 7 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. යාපනයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37ක්. ඒ අනුව ඊයේ දින දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් මෙලෙස කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද ගත වූ පැය 24 තුළ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එලෙස වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14ක් වන අතර ඔවුන් කිරිබත් කුමුර, හිඟුරක්ගොඩ, අරණගංවිල, ගෝනපොළ, දෙවනකල, ගල්ලෑල්ල, තිරප්පනේ, කළුතර දකුණ, පයාගල, පේරාදෙණිය, දුම්මල සූරිය, බුලත් කොහුපිටිය, වත්තල සහ කුරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 734ක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ නුවරඑළිය හා ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද උදෑසන 6:25 සිට හුදකලා කෙරෙනු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පනම් ගම්මන ග්‍රාම නිලධාරී වසමත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ සුභද්‍රා ලංකාර මාවත මෙලෙස හුදකලා කෙරුණා. මේ වන විට දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම සේවා වසම් 101ක් හුදකලා කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පාදුක්ක පොලිස් වසමේ හුදකලා කර ඇති උග්ගල්ල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලින් 200 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ අතරින් පුද්ගලින් 40 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අම්බලන්ගොඩ පෝරඹේ ප්‍රදේශයේ පුද්ගලින් 12 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුළින් කොවිඩ් රෝගීන් 65 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ අද කටයුතු කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට COVID-19 ලංකාව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින විශේෂයෙන් පසුගිය දින 9ක කාලයක්ම දහස ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ මොහොත වෙද්දී බොහෝ ආයතන වැඩබිම් රාශියක්ම ආසාත්වව වාර්තා වෙනවා විශාල ප්‍රමාණයෙන්. ඒ නිසා ඉතාමත්ම කනගාටුදායක තැනකට රට තල්ලු වෙමින් තියෙනවා. අපිට නොයෙකුත් පැමිණිලි ලැබෙමින් පවතිනවා රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික ආයතන වලින් අනවසර උත්සව සංවිධානය කරන, ඒ වගේම හමුවීම්, සේවක හමුවීම් සහ රැස්වීම් සංවිධානය කරනවා කියලා. දැනට ලංකාවේ පවතින නීතිමය තත්ත්වය අනුව කිසිසේත් කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට තමන්ගේ සේවකීන් එකතු කරලා කිසිදු සේවක හමුවක්, රැස්වීමක් හෝ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමේ හැකියාව නැහැ. ඒ පිළිබඳව දැනට ඇත්තටම නවත්වපු නීති, තහනම් කරපු නීති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මාර්ගෝපදේශ මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලනවා බොහෝ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ වැඩබිම් රාශියක ආසාදිතව පාලනය කරගත නොහැකි මට්ටමින් මහා පරිමාණයෙන් වාර්තා වෙන නිසා කිසිදු අවස්ථාවක Tamanගේ සේවකීන් එකතු කරලා රැස්වීමක්, සම්මන්ත්‍රණයක් හෝ උත්සවයක් පැවැත්වීම සංවිධානය කරන්න එපා කියලා. යම් විදියකින් එහෙම දෙයක් අනාවරණය වුණොත් ඒ ආයතන ප්‍රධානියට එරෙහිව නිරෝධායන ආඥාපනත ප්‍රකාරව නීත්‍යානුකූලව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ නඩු පවරන කටයුතු කරනවා කියන එකත් අවධාරණය කරනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය සිදු කිරීම අද ආරම්භ කෙරුණා. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බවයි සිවිල් හා ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ. ගෝලීය කොවිඩ් වෛරසය හමුවේ අසල්වැසි ඉන්දියාවට දැඩි බලපෑම එල්ල වී ඇති පසුබිමක දිනක් තුළ හඳුනාගත් දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව එරටින් ගත වූ පැය 24 තුළදී වාර්තා වුණා. එලෙස වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 4,12,618ක් වන අතර ඊයේ දින පමණක් කොවිඩ් ආසාදිත මරණ 3,982ක්ද වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ලොව කොවිඩ් රෝගීන්ගෙන් 46%ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. එසේම ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලොව කොවිඩ් ආසාදිත මරණවලින් 4න් එකක් එනම් 25% ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වාර්තා වන බවයි. මේ වන විට ඉන්දියාව මුහුණ දී ඇති කොවිඩ් වසංගත තත්ත්වය නේපාලයටද පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එරටින් වාර්තා වී ඇති රෝගීන් 57 ගුණයකින් වර්ධනය වී ඇති අතර ආසාදිතින් හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ 44ක ප්‍රමාණයකින් ආසාදිතින් වාර්තා වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය සිය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා පිලිපීනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4කින් පැමිණෙන පුද්ගලයින්ට එරටට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය හා නේපාලයට එය අදාළ වන බවයි නේපාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන විශේෂ මෙහෙයුම් අදත් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඊයේ දිනේත් නිරෝධායනයට අදාළ මෙහෙයුම් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. මුහුණු ආවරණ නොපැළඳී දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 238 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැය 24ක කාලෙත් ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් කුමන ප්‍රදේශයක සංචරණය සිදු කළත් ඒ සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කරන්න. හුදෙකලා කරන ලද ප්‍රදේශවල සිටින පුද්ගලයන් එම ප්‍රදේශයේම රැඳී සිටිය යුතුයි. ඒ වගේම පිටස්තර පුද්ගලයන් එම ප්‍රදේශය තුළට නොයා යුතුයි. මේ සම්බන්ධයෙන්ද ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඊයේ දින බස්නාහිර පළාත තුල සවස් 4 සිට 7 දක්වා පැය 3ක කාලයක් තුල විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. පාරිභෝගික සේවා සපයන ආයතන 2103ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙම ස්ථානවල සිටි පුද්ගලයන් 3473ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේ පරීක්ෂණවලදී බොහෝ පිරිසකට මුහුණු ආවරණ නොපැළඳීම, ඒ වගේම නිසිලෙස නොපැළඳීම සම්බන්ධයෙන් අවවාද කර තිබෙනවා. කෙසේ වෙතත් ඉතා තදබල ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කළ මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් 7 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ මෙහෙයුම අද දිනේත් සවස් කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව තොරතුරු ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් පසුගියදා නිකුත් කළා. කෙසේ වෙතත් ජනතාව එම උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන ආකාරයයි මේ වන විට දක්නට ලැබෙන්නේ. කොවිඩ් අවදානමත් සමග පාරිභෝගික
පාරිභෝගික සේවා සපයන ස්ථානවල පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳව කිසිදු තැකීමකින් තොරව ක්‍රියා කරන වෙළඳුන්ද අපට දක්නට ලැබුණා. නැරෙන්න දෝන මොකට එහෙනම් ඔය මාසික නිකට දාන්න කියම හරියනවා අනනම් ගෙදර ඉඳන් කන්න ඔයට ඔක් හදාගෙන ඉන්නක මම මේ ඇනිමේෂන් හැදෙන කොලක් ගන්නවා උසාවි ගිහිල්ලා දඩේකුත් ගන්නවද මේ අතර නිට්ටඹුව ප්‍රදේශයේ ලැබුම්හල් සෝදිසි කිරීමක් සිදු කර ඇති අතර එහිදී සෞඛ්‍ය උපදෙස් වලින් තොරව පවත්වාගෙන ගිය ලැබුම්හලක් වසා දැමීමට සෞඛ්‍යාංශ පියවර ගෙන තිබෙනවා. මේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළඳසැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ ආකාරයයි. ලුණු තියෙන දෙයයන් පිට මට පේන්නේ අල ගෙඩිය මේ තියෙන්නේ අල පොත්ත මේ මොකද්ද මේ තියෙන අල පොත්ත අතර පොත සුද්ධ කරන්න නැතුව අල තෙල් දාන්න පොල් කුඩු මදිනවනේ භාජන මම මේ දැක්කමයි පොල් කුඩු ටික ෆ්‍රිජ් එකේ දාලා මදින් අරන් තියෙන ආයතනය මම මේ දැක්කමයි අපි සාමාන්‍යයෙන් ගෙදර පොල් කුඩු ටික මොකද කරන්නේ ෆ්‍රිජ් එකේ දාලා මදින්න ගන්නවද මේ තම්බල ෂෝටිස් හදන්න දාලා තියෙන අල එතකොට මේ අල ගෙඩියත් එක තමයි මේ අල ගෙඩියත් මිරිකලා ගන්න මේවා කෑවොත් වෙන ගහන අපරාධ වැරදි කොටයි මේක කරන්න බෑ මේක අත වහන්න අද මේක වාලා මේ සියල්ල ලෑස්ති කරලා අරින්න ඕන ෂොප් එක මට පෙන්නලා අපි කඩේකට ගියාම විශේෂයෙන් මේ වෙලාවේ කඩේකට යන්න ඕනේ ගෙදරින් එක්කෙනයි. ඒ යන එක්කෙනත් අනාරක්ෂිත කඩේකට ගිහිල්ලා අනාරක්ෂිතව බඩු ගෙනල්ලා ගෙදරින් ඉන්න අහිංසක දුවා දරුවන්ව අනාරක්ෂිත තත්ත්වයට පත් කරනව නැද්ද කියන එක පළවෙනි දේ තීරණය කරන්න ඕනේ ගෙදරින් එළියට බහිනේ වගකීමක් සහිත ඔබ. නොබෝ දිනකීම මේ කොවිඩ් වසංගතය ලංකාවෙන් තුරන් කරගන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ පුළුවන්. ඔයාලා සහ ව්‍යාපාරික ප්‍රජාව සියලු දෙනා පරිසං වුණොත් විතරයි මේ කරන්න පුළුවන්. ඒ නිසා අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. වැරද්ද තියෙන්නේ අපේ අතේ. කොරෝනා වසංගතය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල පමණක්වත් සංචරණ සීමා පැනවීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් ආණ්ඩුව පළමුවෙනි දෙවෙනි සහ තුන්වෙනි රැලි මේ අවස්ථා තුනේම අස්වැයන් පැන ගියාට පස්සේ තමයි ස්ථාලය වහන්නේ. දැන් මේ වෙනකොට වසංගතයේ පවතින තත්ත්වය අපි ගත්තොත් මාතලේ දිස්ත්‍රික්කය, නුවර දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මොණරාගල මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් පුද්ගලයන් PCR පරීක්ෂණ මගින් තහවුරු කරන ලද ආසාදිතයින් නිවෙස්වල ඉන්නවා. අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට ඇතුළත් කරගන්න. ඉතින් ඒ නිසා තහවුරු කරන ලද රෝගීන් නිවෙස්වල රැඳිලා ඉන්නකොට එතන යම්කිසි ආකාරයකට ඒ පවුල තුල පොකුරක් නිර්මාණය වෙනවා. මේ ප්‍රදේශ කිසියම් ප්‍රමාණයකට හෝ අපි සංචරණය සීමා නොකළොත් අලුත් පොකුරු ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ කොවිඩ් සමග ජීවිතය කියමින් කොවිඩ් එක්කලා ජීවත් වෙන්න සූදානම් වෙලා ඉන්නවා නම් අපිට යන්න වෙන්නේ අසාර්ථක වෙච්ච බ්‍රසීලය, ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව වගේ තත්ත්වයට තමයි අපි මේ යන්න වෙන්නේ සහ යමින් ඉන්නේ. දැනට මේ අපිට වාර්තා වෙන தත්ත්ව සියල්ලම නිවැරදි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද? සමහරලාට PCR පරීක්ෂණ අඩුවෙන් කරනකොට රෝගීන් අඩු වෙනවා. PCR වැඩියෙන් කරොත් වැඩි වෙනවා. රටේ තියෙන බැලුවට පස්සේ හැම තැනකින්ම රෝගීන් වාර්තා. අපි රෝහල වැඩ කරන අය. ඒතර අපිට තේරෙනවා හිතා ගන්න බෑ ඉලක්කම කොහොමද කියලා. හැබැයි විශාල සංඛ්‍යාවක් සමාජය පුරාම පැතිරලා ඉන්නවා. මේ එංගලන්ත ප්‍රභේදය ඇවිල්ලා තියෙද්දි තාම අපි කියන්නේ දැනට අවුරුද්දකට විතර ඉස්සල්ලා ආපු බෑලියට පොකුර ගැන කියන්නේ. ඒතර ඒවා බොරු. පාසල් අධ්‍යාපනයේ වගේම උසස් අධ්‍යාපනයත් මේ ක්ෂේත්‍ර දෙකම විශාල වශයෙන් කොවිඩ් වසංගතය නිසා බරපතල තත්ත්වයට පත් වෙලා තියෙනවා. අධ්‍යාපනයේ මේ වගේ පසුබෑමකට ලක් වෙලා තියෙනකොට මේ විශ්වවිද්‍යාලවල සහ පාසල්වල අත හොදන්න බේසන් ටිකක් හයි කරනවා ඇරෙන්න, සෝදන්න විස බීජනාශක ටිකක් දෙනවා ඇරෙන්න, ළමයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න, ගුරුවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න රජයක් හැටියට කිසිම දෙයක් කරේ නැහැ. සෞඛ්‍ය උපදෙස් දෙන්නේ නැති, චක්‍රලේඛ නිකුත් කරන්නේ නැති. හැබැයි මේ චක්‍රලේඛ වලින් විතරක්, ඒ වගේම සෞඛ්‍ය උපදෙස් වලින් විතරක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ ඒක විහිළුවක්. කොරෝනා වෛරසය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම උදෙසා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ කොළඹ පැවති හමුවකදී
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංහ මහත්මිය ඇතුළු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ද්විපාර්ශ්වීය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ කොරෝනා ව්‍යසනය සහ ඒ හරහා මතුව ඇති අභියෝග පිළිබඳවයි. But we also have to be mindful of people's requirements and විශේෂයෙන්ම දැඩි පීඩාවකට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම උදෙසා අවශ්‍ය සහාය විපක්ෂ නායකවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරියගෙන් ඉල්ලා සිටියා. ඒ පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මේ සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීමක් සිදු කරන බවට සහතික වුණා. විවිධාකාර දේශපාලන මතිමතාන්තර සහ පරස්පරතා පැවතියද කොරෝනා ව්‍යසනය මැඩලීමට රජයට සහාය ලබා දෙන බවත් කිසි විටක සමගි ජනබලවේගය කොරෝනා ව්‍යසනය තුලින් දේශපාලනය නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. කොවිඩ් වාතාවරණය තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාදාමය මහත් අභියෝගාත්මක තත්ත්වයක්. මම ඔබ පිළිගන්නවා සහ බිහිවෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ පැමිණීම සම්බන්ධයෙන්. සාමාන්‍ය වාට්ටු පවා පිරී ගිහින් තිබෙනවා. ලොකුම ප්‍රශ්නය තමයි ජනතාවට ප්‍රථමාධාර සපයන්න රෝහල්වලට නොහැකිවීම. ඉතින් මම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා. රෝහල්වල සේවාවන් වෙනුවෙන් ඒ වගේම විශේෂයෙන්ම එන්නත් කරණය වෙනුවෙන් අපට සහාය ලබා දෙන්න කියලා. ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව පවත්වන ඉෆ්තාර් චාරිත්‍රය මෙවර කොවිඩ් පාලන නීති රීතිවලට අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අර්ලියගහ මන්ත්‍රියේදී පැවැත්වුණා. ඉස්ලාමීය ආගමික නායකයින් ඇතුළු ඉස්ලාමීය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් සාමාන්‍යයෙන් පැවැත්වෙන ඉෆ්තාර් චාරිත්‍ර උත්සවය COVID-19 හේතුවෙන් මෙවර කිහිප දෙනෙකුට පමණක් අරලියගහ මන්දිරයේ සීමා වී තිබුණා. මුස්ලිම් පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත්‍රීවරුන් මෙහිදී මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළා. මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සංධානය, සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වී සුහද සාකච්ඡාවක නිරත වෙමින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කළා. මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කළා. ඉෆ්තාර් ආගමික චාරිත්‍රය අර්ලියගහ මන්දිරයේදී ඉටු කිරීමට ලැබීම විශේෂයක් බවයි මෙහිදී මන්ත්‍රීවරුන් සඳහන් කළේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාට ලැබී තිබෙනවා. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 19ක් පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංග බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර, සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ශව 19ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළා. එමෙන්ම අදාළ පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 13ක්ද ඉදිරිපත් කළා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුලක් පත් කළ අතර ඊට අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, මුරුදු ප්‍රනන්දු සහ ජනක්ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළත් වුණා. පෙත්සම් සලකා බැලීමේ කටයුතු දින 5ක් පුරා සිදු කෙරුණු අතර එහි රහසිගත නිගමනයන් කතානායකවරයා වෙත යොමු කර ඇති බවයි පසුගිය 23 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සඳහන් කළේ. ඒ අනුව ඊට අදාළ රහසිගත නිගමනය මේ වන විට කතානායකවරයාට ලැබී තිබෙනවා. එය ලබන 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මේ පිළිබඳ වූ පාර්ලිමේන්තු විවාදය ඊයේ දින පැවැත්වීමට නියමිතව තිබුණද ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී නොතිබීම හේතුවෙන් විවාදය කල් තැබුණා. අනුරාධපුර පෞද්ගලික බැංකුවක මුදල් කොල්ල කෑමකට පැමිණි දෙදෙනෙකු ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. අනුරාධපුර නගරේ නව බස් නැවතුම් පලාසල පිහිටි පුද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයක මුදල් තැන්පත් කිරීමට අද අලුයම 6:30ට පමණ පැමිණි මුදල් බහර නිලධාරියෙකුට එම ස්ථානයේ රැඳී සිටි මංකොල්ලකරුවන් දෙදෙනෙකු විසින් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් මුදල් බහර නිලධාරියාට ඉන් කිසිදු හානියක් සිදු නොවී ඇති අතර එක් මංකොල්ලකරුවෙක් නිලධාරියා සමග පොරබදිමින් මුදල් බහලු බෑගය මංකොල්ල කෑමට මහත් පරිශ්‍රමයක් ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම නිලධාරියා සමග පැමිණි ආරක්ෂක නිලධාරියා
පියා සිය රාජකාරී ගිනිඅවිය රැගෙන එද්දී අනෙක් මංකොල්ලකරු විසින් ඔහු ලුහුබැඳ ගොස් ගිනිඅවිය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ගිනිඅවිය ක්‍රියාත්මක වී ආරක්ෂක නිලධාරියා බරපතල තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් මුදල් රැගෙන පැමිණි රථයේ රියදුරු විසින් මංකොල්ලකරු අත තිබූ ගිනිඅවිය උදුරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මුදල් මංකොල්ල කෑමට පැමිණි දෙදෙනා වහාම එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. පියා ඔත්පල වීමෙන් බොහෝ සෙයින් අසරණ භාවයට පත් වූ දැරියන් දෙදෙනෙකු ජීවත් වන පවුලක් පිළිබඳ තොරතුරු දුටුවැව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වේදනාබර කතාපුවත අපට වාර්තා වුණේ දුටුවැව පෙරට්ටු පොළගමින් තම ආදරණීය දියණියන් දෙදෙනා සමග කාලයක් බොහොම සතුටින් ජීවත් වුණු ප්‍රේමසිරි සහ ධම්මිකා යුවල අද තම දියණියන් සමගම බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින්නේ ජීවිතයේ විඳින්නට සිදු වූ අනපේක්ෂිත විපත්තීන් ගණනාවක් මැද. පවුලේ කොඳු නාරටිය වගේ ඉන්න ආදරණීය තාත්තා එහෙමත් නැත්නම් ප්‍රේමසිරි මහත්මයා ඔත්පල වීම හේතුවෙන් මේ පවුලේ උදවිය අද අනේක දුක් විඳිනවා. මේ දියණිවරු දෙදෙනාම පාසල් අධ්‍යාපනයට විශේෂ දක්ෂතා දැක්වුවත් බොහෝ අගහිඟකම් මැද්දේ මේ දරුවන්ගේ අධ්‍යාපනයට නොබෝ දවසකින්ම කන කොකා හඬයිද කියන්න අපි දන්නේ නැහැ. පෙරට්ටු පොළගමට ගිය අපට දැනුණු විදිහට ඔවුන්ගේ ජීවිතවල හෙට දවස ගැන තිබුණේ බොහොම අවිනිශ්චිත බවක්. මීට වසරකට පමණ පෙර මේ කටුමැටි නිවසේ ගෘහ මූලිකයා වන ප්‍රේමසිරි මහත්මයාට හදිසියෙම හිසේ සහ ගෙල ප්‍රදේශයේ ස්නායු දුබලතාවයක් ඇතිවීම හේතුවෙන් ඉනෙන් පහළ කොටස අප්‍රාණික වීම හේතුවෙන් මේ තත්වයට Taman ඇද වැටුණු බවයි ඔහු අපට හැඟුම්බරව පවසා සිටියේ. අද වන විට කුලී වැඩක් කර ගැනීමට තරම් ශාරීරික ශක්තියක් නොමැති වීම හේතුවෙන් ඔහු නිවසේ දමා මේ දියණියන්ගේ මව වන ධම්මිකා කුමාරී Tamanට හමුවන කුලී වැඩකට ගොස් ලැබෙන සුළු මුදලින් දෛනිකව පවුලේ නඩත්තු කටයුතු ගෙනියන අතර දරුවන්ගේ අධ්‍යාපනයට සහ ස්වාමි පුරුෂයාගේ බෙහෙත් හේත් කටයුතු වලට ඒ මුදල ප්‍රමාණවත් නොවන බවයි ඇය අපට සඳහන් කළේ. මහත්තයා ලෙඩ වෙලා ඉන්නේ. යාට උන්කුත් වැඩක් පලක් කරගන්න බෑ. කුලී කරලා තමයි ඉතින් මහත්තයා මේ තුන් දෙනා ජීවත් කරන්නේ. දුවල දෙන්නයි මහත්තයා කණ්ඩ බොන්නත් ඉතින් හරි අමාරුයි. ඉතින් මට කුලී වැඩක් හම්බුනත් ඉතින් කණ්ඩ බොන්න දෙනවා ළමයි දෙන්නට. ගොඩාක් ඉතින් අඩුපාඩු තියෙන දරුවන්ටයි මහත්තයාටයි. මොවුන්ගේ කුඩා කටුමැටි නිවස මහා වර්ෂාවට විනාශ වීම සමග දියණියන් දෙදෙනෙක් සිටින මේ පවුලේ අයට ආරක්ෂාව ගැනත් අද එක්වරක් නොවේ සිය දහස් වාරයක් හිතන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අයගේ ජීවිතවලට සතුටක් ගෙනෙන්නට ඔබට හැකිනම් එය මේ පවුලට මහා අස්පැසිල්ලක් වේවි.
මේ ගේ දොර වහගෙන ජනල් ටික තිබ්බනම් ඒක ආරක්ෂා කරන ගේ වහගන්න තිබ්බනම් ගේ ඇතුළට ලයිට් එකයි ඉන්න තැනක් නැහැ. ගේ කඩාගෙන වැටලා ගෙදර ඉන්න තැනක් නැහැ. ළමයිගේ දේවල් තමයි බයපොත්ිනේ බයේ ඉන්නේ. දැන් ඉන්න තැනකුත් නැහැ. මේ ගේ අතරම බිත්ති අතර කඩාන වැටලා තියෙන ඉතුරු ටිකක් දැන් මේකට ජනල් පියන් ටික දාගන්නත් වෙන ගේ උඩ වහගන්නත් වෙන වහල මේකට උදව්වක් කරනවා නම් ලොකු පිනක්. ඉගෙන ගන්න පැත්තෙම තිතන ගන්න දස්සයි මේ ළමයි දෙන්නට කවුරු හරි කමන්නේ ලොකු උදව්වක් එක පිට වෙනවනේ. එයාලට පින් සිද්ධ වෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. නීතිපති දප්පුලද ලිවේරා මහතා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා. කෙසේ වෙතත් නීතිපති දප්පුලද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත් කිරීම පිළිබඳ ස්තුතිය පළ කරන බවත් එහෙත් තමා මෙරට රැඳී සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවයි. බණ්ඩාරගම නගරය අවට නිවාස 6ක් බිඳ රුපියල් ලක්ෂ 28කට අධික රන් වහඬ මුදල් හා මැණික් සොරාගත් පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. බලංගොඩ කූරගල පුදබිමේ ඉදිවන අසදිස ශාක්‍ය සුගත මහා සෑගර්භයේ ගඩොලින් වැදීමේ පුණ්‍ය මංගල්‍යය අද උදෑසන යෙදුණු සුබ මොහොතින් පැවැතුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව මධ්‍යම බස්නාහිර ඌව වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක වැසි ඇතිවන බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට తాවකාලිකව තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.